අද බයිබලයේ පොත් 66 අතරින් අනාවැකියන්ට අනුව දිවි ගෙවන්නන් යන මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමු. මෙම දේශනාව තුළින් අනාවැකියන්ට අනුව දිවි ගෙවීමෙන් අප කුමන වූ ජීවිතයක් ගත කිරීම දෙවියන් වහන්සේට අවශ්‍ය වූවාද කියා අප තේරුම් ගනිමු. දෙවියන් වහන්සේ පැවසුවේ මම කියා තිබෙන්නාක් මෙන්ම ඒක පමුණුවන්නෙමි. මම යෝජනා කර තිබෙන්නාක් මෙන්ම ඒක කරන්නෙමි කියාය. මෙම පදයට අනුව දෙවියන් වහන්සේ පැවසූ සෑම අනාවැකියක්ම දුන් ආකාරයටම ඉෂ්ට වෙනවා. එබැවින් ස්වර්ගීය දරුවන් වන අප අනාවැකියන්ට අනුව ජීවත් විය යුතුයි. මතෙව් 26:54 දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් බලමු. එසේ ඉල්ලුවොත් මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණ වෙන්නේ කොහොමදයි ඔහුට කීසේක්ක. යේසුස් වහන්සේ උත්තම පූජකයාගේ හේවායින් හා සේවකයන්ගේ අතට පත්වෙද්දී පේතුරුස් විසින් මාගේ ස්වාමින් වහන්සේට එසේ කරන්නට නොදෙමි කියා පවසමින් තම කඩුව ඇද යේසුස් වහන්සේව ආරක්ෂා කිරීමට උත්සාහ කළා. මේ වෙලාවේදී යේසුස් වහන්සේ ඔහුට පැවසුවේ එසේ ඉල්ලුවොත් මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණ වෙන්නේ කොහොමද කියාය. සියල්ල සිදුවන්නේ බයිබලයේ ලියා ඇති ආකාරයට. ඒවා අනාවැකි වී ඇති නිසා සෑම අනාවැකියක්ම ඉටු විය යුතුයි කියා යේසුස් වහන්සේ පේතුරුස්ට ඉගැන්නුවා. යේසුස් වහන්සේ පේතුරුස්ට දෙවියන් වහන්සේ බයිබලය තුල අනාවැකි සටහන් කළා. අනාවැකි වී ඇති දේවල් සම්පූර්ණ නොවෙනවා නම් එය දෙවියන් වහන්සේගේ වචනයයි කියා ඔබ පවසන්නේ කොහොමද? අනාවැකි වී ඇති ලෙසටම ඉටු විය යුතුයි. ඒ ඔවුන්ව පළවා හරින්නට මට බලය නැති නිසා නොව. මෙය අනාවැකියන්ට අනුව මා ගත කළ යුතු ජීවිතයයි. මා ඔවුන්ගේ අතට පත්විය යුත්තේ මේ නිසයි කියා පැවසුවා. මෙය එම මොහොතේදී පේතුරුස්ට යේසුස් වහන්සේ ලබා දුන් අවවාදයේ වචනයයි. යේසුස් වහන්සේ අදහස් කළේ පේතුරුස් බයිබලයේ අනාවැකි වී ඇත්තේ උන්වහන්සේ මරන්ට ගෙන යන බැටළු පැටවෙකු මෙන් Taman මුඛයේ නෑර සිටිසේක කියාය. ඔවුන්ගේ අතටපත් නොවන පිණිස මා ඔවුන්ට දඬුවම් කර පළවා හැරියොත් මෙම අනාවැකිය ඉටුවන්නේ කොහොමද? ඔවුන් මා අල්ලාගෙන නොගියොත් මනුෂයාගේ පාපය වෙනුවෙන් සමගිකමක් වෙන්නේ කවුරුන්ද යන්නයි. මෙලෙස බයිබලය අනාවැකිවල එකතුවක් බවත් බයිබලයේ අනාවැකි සියල්ල නිසකයෙන්ම ඉටුවන බවත් යේසුස් වහන්සේ අපට ඉගැන්නුවා. බයිබලයේ පොත් 66 ලියවී ඇත්තේ කාගේ වචනයද? දෙවියන් වහන්සේගේ වචනයයි. මම කියා තිබෙන්නාක් මෙන්ම දෙවියන් වහන්සේ කරන්නේ කුමක්ද? ඒක පමුණුවන්නෙමි. මම යෝජනා කර තිබෙන්නාක් මෙන්ම කුමක් කරනවද? ඒක කරන්නෙමි. මෙතැන් සිට අප බයිබලයෙන් සිදුවීම් කිහිපයක් බලා දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ඇදහිල්ලේ ජීවිතයක් ගත කිරීමට හැකිවන පිණිස අපගේ අනාගතය ගැන බයිබලය තුල පවසන්නේ කුමක්ද කියා වෙන්කර හඳුනා ගනිමු. යොහන් 19:32 බලමු. එබැවින් හේවායෝ ඇවිත් පළමු වෙනියාගෙන් ඔහු සමග කුරුසයෙහි ඇනගසන ලද අනෙක් අයගෙත් කෙන්ඩා බින්දෝය. නමුත් ඔහු යේසුස් වහන්සේ ළඟට ආ කල උන්වහන්සේ මැරී සිටි බව දැක උන්වහන්සේගේ කෙන්ඩා නොබින්දෝය. එසේ වුවත් හේවායින්ගෙන් එක්කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේය. එකෙනෙහිම ලේත් වතුරක් නික්මුණේය. යේසුස් වහන්සේ කුරුසපත් වීමට වසර 700කට පෙරදීම මෙම අනාවැකි වී තිබුණේ කෙසේද කියා කෙටියෙන් සොයා බලමු. යෙසායා 53 වන පරිච්ඡේදයේ 5 වන පදය බලමු. 53 වන පරිච්ඡේදයේ 5 වන පදයේ ලියා ඇත්තේ නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරුණු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුනේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ.
යේසුස් වහන්සේ වේදනා විඳින්නට වසර 700කට පෙරදී සටහන්ව තිබූ අනාවැකිය ඉටුුනේ කොහොමද? අනාවැකි වී ඇති ආකාරයටම එය ඉෂ්ට වුණා. යේසුස් වහන්සේගේ දෙපස සිටි සොරුන් දෙදෙනාගේ කෙන්ඩා බින්ද බව යොහාන් 19:32 සටහන් වී තිබුණා. කෙසේ නමුත් ඔවුන් යේසුස් වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ මිය ගොසින් ඇති බව දැන හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන බැලුවා. උන්වහන්සේගේ ඇලයට ඇන නොබලන්න තිබුණා නේද? ඔබ ඊට එකඟ වෙනවා නේද? කිසිම කෙනෙක් රෝමානු හේවායින්ගෙන් යේසුස් වහන්සේගේ ඇලයට ඇන බලන්න කිව්වේ නැහැ. නමුත් මේ සියල්ල මෙසේ සිදුවන්නට වසර 700කට පෙරම අනාවැකි වී තිබුණු අතර යේසුස් වහන්සේ ඒවා සම්පූර්ණ කළා. කුරුසිය මතදී යේසුස් වහන්සේ සියලු මිනිසයන්ගේ අපරාධ බාර ගන්නා බවට දෙවියන් වහන්සේ බයිබලයේ අනාවැකි කර අවසන්. හේවායින් එසේ කළේ ඔවුන් අනාවැකි කියවා තිබූ නිසා නොවේ. යේසුස් වහන්සේ කුර්සිය මත මිය ගොසින් සිටියත් හේවායින් එසේ කිරීමට එකඟ වුණේ කොහොමද? එය මේ සිදුවීම සිදුවන්නට වසර 700කට පෙරදී දෙවියන් වහන්සේ අනාගත වක්තෘන් තුලින් එය පවසා තිබුණු නිසායි. උන්වහන්සේ නිසකවම තුවාල ලබන්නේ අපේ අපරාධ නිසාය. උන්වහන්සේ කසපාර ලැබුවා, අවමන් ලැබුවා. උන්වහන්සේ ගෞරව ලැබුවේ නැහැ. උන්වහන්සේගේ ජීවිතය අනාවැකි වී තිබූ ආකාරයටම දිගහැරුණා. යේසුස් වහන්සේ වේදනාවෙන් පිරුණු ජීවිතයක් ගත කරන්නට ඉල්ලුවේ නැහැ. ඊට වසර 700කට පමණ පෙර පවසා තිබූ ආකාරයට ඊශ්‍රායෙල් දේශයේ ආරම්භක ආගමේ සියලු කොන්දේසි වලින් යේසුස් වහන්සේට සැලකුවා. නැවත වරක් 53 5 බලමු. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුනේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. උන්වහන්සේ පහර ලබන බවට අනාවැකි වී තිබෙනවා. උන්වහන්සේට දඬුවම් කරන්න වෙන ක්‍රමයක් තිබෙන්න ඇති. එහෙම නේද? නමුත් යෙසායා අනාගත වක්තෘ දෙවියන් වහන්සේගේ එළිදරව්ව ලබා වසර 700කට පසු ඇතිවන තත්ත්වයේද දුටුවා. යෙසායා 46 වන පරිච්ඡේදයට අනුව දෙවියන් වහන්සේ මුලපටන් කුමක් දැන සිටිනවද? අන්තිමය මුලපටන් දැන සිටිනවා. අනාගතයේදී සිදුවන දේවල් දෙවියන් වහන්සේ අනාගත වක්තෘවරුන්ට ලිවීමට හැරියේ ඒ නිසයි. ඇලයට හෙල්ලයකින් ඇන බලනවා පමණක් නොව පහර ලබන බවටත් යෙසායා 53:5 අනාවැකි වී තිබෙනවා. මේ සිදුවීම සිදු වුණේ අපට සුවය ලැබෙන පිණිසයි. මතෙව් 27න් ඉටුවීම සොයා බලමු. 27:25 වන පදය. මුළු සෙනග උත්තර දෙමින් ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවායි කීවෝය. එකල ඔහු කළේ කුමක්ද? බරබ්බස් ඔවුන්ට නිදහස් කර දුන්නේය. නමුත් ඔහු යේසුස් වහන්සේට තලවා උන්වහන්සේ කුරුසෙහි ඇනගසනු ලබන්නට බාර දුන්නේය. ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපයන් වෙනුවෙන් වේදනා විඳින ආකාරය දැක යෙසායා අනාගත වක්තෘ උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ කියා සටහන් කළේ මේ ඉටුවන්නට වසර 700කට පෙරදීය. යේසුස් වහන්සේ විසින් අපගේ අපරාධ බාර ගන්න බව Taman පොළොවට පැමිණෙන්නට වසර 700කට පෙරදී කුමන වූ ජීවිතයක් ගත කරනවද කියා අනාගත වක්තෘවරුන්ට විස්තර කරන්නට ඉඩ සැලසුවා. යේසුස් වහන්සේ කුමන වූ ජීවිතයක් ගත කරනවාද යන්න පමණක් නොව උන්වහන්සේගේ මරණය ගැනද විස්තරාත්මකව දෙවියන් වහන්සේ අනාවැකි කළා. මතෙව් 27:57 නොනවත්වා බලමු. 27 වන පරිච්ඡේදයේ 57 වන පදය. සවස් වූ කල යේසුස් වහන්සේගේ ගෝලයෙක්ව සිටිය යෝසෙප් නම් වස්තුකාර මිනිසෙක් අරිමාතියේ සිට ඇවිත් පිලාත් ළඟට ගොස් යේසුස් වහන්සේගේ මිනිය ඉල්ලුවේය. එවිට පිලාත් එය බාර දෙන්නට අනකලේය. යෝසෙප් මිනියගෙන පිරිසිදු හනරෙද්දකින් වෙලා තමා විසින් පර්වතයේහි කප්පවා තිබුණ තමාගේම අලුත් සොහොන් ගෙයි තබා එහි දොරකොඩට මහත් ගලක් පෙරලා තබා ගියේය. මග්දලායේ මරියාද අනෙක් මරියාද එතැන සොහොන් ගේ ඉදිරිපිට ඉඳගෙන වුණෝය. මෙම අනාවැකියන්ට අනුව ඔවුන් යේසුස් වහන්සේව තැබුවේ කොහේද? ඔවුන් අරිමාතියේ සිට පැමිණි යෝසෙප් නම් මිනිසයාගේ සොහොන තුල උන්වහන්සේගේ සිරුර තැබුවා. අරිමාතියේ යෝසෙප් නම් ධනවතාගේ සොහොනේ උන්වහන්සේගේ සිරුර තැබුවා.
මෙය අනාවැකි වී තිබුණේ කොතැනද? ක්‍රිස්තුස් වහන්සේට සිදු වූ සියල්ල සාමාන්‍ය දෙයක් ලෙස සිතීම පහසු දෙයක්. නමුත් මේ සියලුම දේ බයිබලයේ අනාවැකි වී තිබුණා. යෙසායා 53 වන පරිච්ඡේදයේ පෙරළමින් එය අනාවැකි වී ඇත්තේ කෙසේදයි බලමු. 8 වන පදය. උන්වහන්සේ බලාත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහ කරනු ලැබූසේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන්වහන්සේ සිඳ දමනු ලැබූ බව උන්වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනා කළේද? උන්වහන්සේ තලනු ලැබුවේ මාගේ සෙනගගේ වරද නිසාය. ඔහු උන්වහන්සේගේ මිනිවල දුෂ්ටයන් අතරෙහි තිබෙන්ට නියම කළෝය. නමුත් උන්වහන්සේගේ මරණයේදී ඒ වස්තුකාරයන් සමග විය. මක්නිසාද උන්වහන්සේ අධර්මිෂ්ඨකමක් කළේවත් උන්වහන්සේගේ මුඛයෙහි කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත. අරිමාතියේ සිට පැමිණි ධනවතෙක් වූ යෝසෙප් ඔහු වෙනුවෙන්ම සෝනක් සාදා තිබුණා. නමුත් ඔහු යේසුස් වහන්සේගේ සිරුර එහි තැන්පත් කළා. යේසුස් වහන්සේට මේ සිදු වූ සෑම සිදුවීමක්ම ඕනෑම වෙලාවක සිදුවිය හැකි සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නට තිබුණා. නමුත් දෙවියන් වහන්සේ බයිබලය හා අනාගත වක්තෘවරුන් තුලින් අනාවැකි කළා වූ ආකාරයටම සියල්ල සිදු වුණා. සියල්ලෙනි අප සිදු වූ සියල්ල එකින් එක ගෙන බලනවා නම් අනාවැකි ගැන ඔබ සිතන්නේ කුමක්ද? අපගේ අභිමතයට අපට අනාවැකි වෙනස් කරන්න පුළුවන්ද? බැහැ. අපට කිසිදාක අපගේ සිතැඟි ලෙස අනාවැකි වෙනස් කරන්න බැහැ. අනාවැකි අනිවාර්යෙන්ම ඉටු වෙනවා. එය දෙවියන් වහන්සේගේ වචනය නිසායි. දෙවියන් වහන්සේ පැවසුවේ මම කියා තිබෙන්නාක් මෙන්ම ඒක පමුණුවන්නෙමි. මම යෝජනා කර තිබෙන්නාක් මෙන්ම ඒක කරන්නෙමි කියාය. දෙවියන් වහන්සේ පැවසූ දේ අනාවැකියක්ය. දෙවියන් වහන්සේ යෝජනා කළ දේත් අනාවැකියක්ය. එබැවින් දෙවියන් වහන්සේගේ ස්වර්ගීය දරුවන් ලෙස අප කුමක් කළ යුතුද? ශුභාරංචියේ සාර්ථක ප්‍රතිඵල ගෙන එන අනාවැකියන්ට අනුව අප ජීවත් විය යුතුයි. අප පරණ ගිවිසුමේ ඉතිහාසයෙන් සැලකිලිමත්ව සොයා බැලිය යුතු අනාවැකියක් තිබෙනවා. උත්පත්ති 41 බලමු. උත්පත්ති 41 වන පරිච්ඡේදයේ පළවන පදයේ කියවෙන්නේ සම්පූර්ණ දෑවුරුද්දක් ගත වූ කල්හි පාරාවෝ ස්වප්නයක් දුටීය. එනම් ඔහු ගංගාව ළඟ සිටියේය. බලව පෙනීමට ලක්ෂණ වූ මාංශයෙන් තර වූ එළදෙනුන් සද්දෙනෙක් ගංගාවෙන් නැගී යවුත් පන්ගස් අතරෙහි කමින් සිටියෝය. බලව උන්ට පසුව පෙනීමට අවලක්ෂණ වූ මාංශයෙන් කෙටු වූ තවත් එළදෙනුන් සද්දෙනෙක් ගංගාවෙන් නැගී යවුත් ගං ඉවුරෙහි අනෙක් එළදෙනුන් ළඟ සිටියෝය. පෙනීමෙන් අවලක්ෂණ වූ මාංශයෙන් කෙටු වූ එළදෙන්නු මාංශයෙන් තර වූ එළදෙනුන් සද්දෙනා කා එවිට පාරාවෝ පිපිදුනේය. නැවත ඔහු නිදාගෙන දෙවැනි වරද ස්වප්නයක් දුටුවේය. බලව තර වූ හොඳ කරල් සතක් එක ගොයම් ගසක හටගත්තේය. බලව ඒවාට පසුව හින් වූ පෙරදිග සුළඟින් වියලී ගියා වූ කරල් සතක් හැදුනේය. හින් වූ කරල් තර වූ සම්පූර්ණ වූ කරල් සත ගිලගත්තේය. එවිට පාරාවෝ පිපිදුනේය. ඒක ස්වප්නයක් බව ඔහු දැනගත්තේය. උදෑසන පාරාවෝගේ හිත කැළඹී තිබුණේය. ඔහු පණිවිඩය යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය. එහෙත් එහි අර්ථය පාරාවෝට කියා දෙන්ට පොහොසත් වූ කිසිවෙක් නොසිටියේය. එම නිසා යාකෝබ්ගේ පුත්‍ර යෝසෙප් කැඳවා සිහිනය තෝරාදීමට පැවසුවා. 16 වෙනි පදය. යෝසෙප් පාරාවෝට උත්තර දෙමින් මානොව දෙවියන් වහන්සේ පාරාවෝට සමාදාන උත්තරයක් දෙනසේක්කැයි කීවේය. එවිට පාරාවෝ යෝසෙප්ට කතා කොට මම ස්වප්නයෙන් ගං ඉවුරේ සිටියෙමි. බලව මාංශයෙන් තර වූ පෙනීමට ලක්ෂණ වූ එළදෙනුන් සද්දෙනෙක් ගංගාවෙන් නැගී ඇවිත් පන්ගස් අතරෙහි කමින් සිටියෝය. උන්ට පසුව හින් වූ පෙනීමට ඉතා අවලක්ෂණ වූ කෙටු වූ වෙන එළදෙනුන් සද්දෙනෙක් නැගී ආවෝය. එපමණ නරක එළදෙනුන් මුළු මිසර දේශයෙහි නුදුටුමි. කෙටු වූ අවලක්ෂණ වූ එළදෙන්නු තර වූ පළමු එළදෙනුන් සද්දෙනා කා දැමුවෝය. මෙසේ උන් කා දැමූ පසුත් කෑබවක් දකින්ට නොතිබුණේය. උන්ගේ පෙනීම මුලදීමෙන් අවලක්ෂණව තිබුණේය. එවිට මම පිපිදුනෙමි. නැවත මම ස්වප්නයෙන් එක් ගොයම් ගසක සම්පූර්ණ වූ හොඳ කරල් සතක් හටගන්නවා දුටිමි. බලව ඒවාට පසු
බොල් වූ හීන් වූ පෙරදිග සුළඟින් වියලේ ගියා වූ කරල් සතක් හැදුනේය. හීන් වූ කරල් හොඳ කරල් සත ගිලගත්තේය. මම එය මායාකාරයන්ට කීමි. එහෙත් එය මට ප්‍රකාශ කළ හැකි වූ කිසිවෙක් නොවුයේ යයි කීය. එවිට යෝසෙප් පාරාවෝට කතා කොට උන්වහන්සේ පැවසුවේ එළදෙනුන් හා හීන් කරල් ගැන වූ සිහින දෙකටම ඇත්තේ එකම අර්ථයක් බවයි. පාරාවෝගේ ස්වප්නය එකක්ය. දෙවියන් වහන්සේ තමන්ට කරන්ට යන දෙය පාරාවෝට ප්‍රකාශ කළසේක්ක. එළදෙනුන් සද්දෙනා සහ හොඳ කරල් සත නම් අවුරුදු 7ක්ය. ස්වප්නය එකක්මය. 27 වන පදය. උන්ට පසුව නැගී ආවා වූ කෙට්ටු වූ අවලක්ෂණ වූ එළදෙනුන් සද්දෙනා නම් අවුරුදු 7ක්ය. පෙරදිග සුළඟින් වියලී ගියා වූ හීන් වූ කරල් සතත් එසේමය. ඒවා සාගත අවුරුදු 7 වන්නේය. මා විසින් පාරාවෝට කී කාරණය මේය. දෙවියන් වහන්සේ තමන්ට කරන්ට යන දෙය පාරාවෝට දැක්වූසේක්ක. මුළු මිසර දේශයෙහි ඉතා සාර වූ අවුරුදු 7ක් පැමිණෙයි. ඉන්පසු සාගත අවුරුදු 7ක් පැමිණෙන්නේය. එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය. සාගතයෙන් දේශයේ විනාශ වන්නේය. පසුව පැමිණෙන ඒ සාගතය ඉතා බලවත් නිසා සාරවත්කම දේශයෙහි නොදැනී යන්නේය. පාරාවෝට ස්වප්නය දෙවරක් පෙනුනේය. ඒ කාරණය දෙවියන් වහන්සේ විසින් ස්ථීර කර තිබෙන නිසාය. දෙවියන් වහන්සේ ඉක්මනින් එය ඉෂ්ට කරන සේක්ක. එයිහින් දැන් පාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු සොයා ඔහු මිසර දේශය කෙරෙහි පත් කෙරේවා. එසේ කොට දේශය කෙරෙහි මුලාදෑනීන් පත් කර සාරවත් වූ අවුරුදු 7ේදී මිසර දේශයේ අස්වැන්නෙන් 5න් කොටස ගනීවා. ඔහු පැමිණෙන මේ හොඳ අවුරුදු වල ආහාර සියල්ල රැස් කොට නුවරවල ආහාර පිණිස පාරාවෝගේ අත යටතේ ධාන්‍ය රැස් කර තබා ගනිත්වා. දේශයේ සාගතයෙන් විනාශ නොවන පිණිස සාගත අවුරුදු 7ේදී දේශයට ගබඩාවක් වන්නේ යයි කීවේය. යෝසෙප් විස්තර කළ ආකාරයටම මිසර දේශයේ වසර 7ක් පුරා පෙර නොවී විරූ බහුලත්වයක් ඇති වුණා. වසර 7ක් පුරාවට ඔවුන් සඵලවත්ව සිටියා. නමුත් 7 වන අවුරුද්දට පසු අවුරුද්දේ පටන් ඔවුන්ට සාගත අවුරුදු 7ක් ඇති වුණා. දෙවියන් වහන්සේ විසින් එක් මිනිසෙකු කරන කොටගෙන අනාගතයේදී සිදුවන්නේ කුමක්ද කියා අනාවැකි කළ අතර අනාවැකි කළ ආකාරයටම උන්වහන්සේ සියල්ල ඉටු කරන බව බයිබලයේ මේ සටහනින් අපට පෙන්වා දෙනවා. තවද ඉතිහාසයේ සිදුවී ඇති දේ තුලින් ඒවායේ සම්පූර්ණත්වය ගැනත් සොයා බැලුවා. නමුත් වඩාත් වැදගත් වන්නේ අපට සිදුවන්නට යන දෙයයි. අපගේ අනාගතය ගැන අනාවැකි වී තිබෙන්නේ කොහොමද? සියල්ලෙනි. අනාගතය ගැන ඔබ සිටින්නේ කුතුහලයෙන් නේද? අපගේ අනාගතය ගැන ඇති සෑම පිළිතුරක්ම ඔබට බයිබලයෙන් සොයා ගන්න පුළුවන්. අනාවැකි දෙස බලන සෑම විටකම අපට ශක්තියක් ලැබෙන අතර අතිශය සතුටටපත් වන බලාපොරොත්තු වෙන්ද පිරෙනවා. අනාගතයේදී අපට සිදුවන්නේ මෙයයි. අපව සදාකාල ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමට අනාවැකි වී තිබෙනවා කියා අප සිතනවා. යෝසෙප් විසින් සඵලවත්ව තිබෙන අවුරුදු 7ේදී ඔබ නිසි ලෙස සූදානම් නොවුනොත් ඊළඟ අවුරුදු 7 තුල රට විනාශ වී යාවි. එම නිසා සඵලවත්ව තිබෙන අවුරුදු 7ේදී සූදානම් වෙන්න කියා පැවසුවා. යෝසෙප් පාරාවෝට එවැනි නැනවත් යෝජනාවක් කළ විටදී ඔහු පැවසුවේ කුමක්ද? ඔබ මේ කාර්යයට සුදුසුයි. මා නුඹට සියලු බලය දෙන්නෙමි. දෙවනි ප්‍රධානියා ලෙසට පත් කරමි. මෙලෙස යෝසෙප් පාරාවෝ වෙනුවට මිසරයේ පුරා ඇති සියලුම ගැටලු අධීක්ෂණය කරන ආණ්ඩුකාරවරයා ලෙස පත් කළා. සඵලවත්ව තිබූ අවුරුදු පුරාවටම යෝසෙප් රට පුරා ගබඩාවන් ඉදිකර එහි ආහාර රැස් කළා. ඔහු අවුරුදු 7ක් පුරාවට උනන්දුවෙන් මේ කාර්ය කළා. තවද 8 වන අවුරුද්දේදී සාගතය පැමිණියා. දෙවියන් වහන්සේ අනාවැකි කළ ආකාරයට සියල්ල සිද්ධ වුණා. මිසර දේශයට දරුණු සාගතයක් ඇති වූ නිසා ආහාර මිලදී ගැනීමට මිනිසුන්ට ගණනට වඩා දෙගුණයකින් හෝ තෙගුණයකින් ගෙවන්නට සිදු වුණා. ආහාර මිලදී ගැනීමට ඇතැම් අයට තම භූමිය පවා විකිණීමට සිදු වුණා. නමුත් පාරාවෝගේ වාසනාව බහුල වුණා. මේ සියල්ල බයිබලයේ ලියවී තිබෙනවා. එහෙමනම් මේ ආදර්ශයන් දෙස බැලීමෙන් අනාවැකි තුලින් ඉදිරියට සිදුවන දේ අප දැනටමත් දන්නා නිසා
අපත් සූදානම් විය යුතුයි නේද? එළිදරව් පොතේ දෙවියන් වහන්සේ පැවසුවේ එකිනෙකාගේ ක්‍රියා හැටියට විපාක දෙන්නෙමි කියාය. මෙයත් අනාවැකියක්. ස්වර්ගයේදී බොහෝ සම්මානයන් ලැබීමට ඕනෑ වුණත් අපගේ ක්‍රියාවන්ට සුදුසු වන්නේ සුළු දෙයක් නම් අප ලබන්නේ සම්මාන කිහිපයක් පමණයි. මසුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපාගන්නේය. නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය කියා දෙවියන් වහන්සේ පැවසුවේ ඒ නිසයි. සඵලවත් අවුරුදු 7ක් හා සාගත අවුරුදු 7ක් පැමිණෙන බව යෝසෙප් පරම ලෙස විශ්වාස කළ නිසා ඔහු සූදානම් වුණා. එහෙමනම් අපත් සමීපයට පැමිණෙමින් තිබෙන ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් සූදානම් විය යුතුයි නේද? අප අපගේ වර්තමාන ජීවිතය මදක් වෙහෙසකර හා දුෂ්කර වූ පමණින් බහුල වූ ආශිර්වාද අත්හරින අඥානයන් නොවිය යුතුයි. පැමිණෙන මහිමේ අතිවිශාල බව දන්නා නිසා අප ඉවසීමෙන් දරාගත යුතුයි නේද? අවුරුදු 7ක් පුරා යෝසෙප් රට පුරා තිබුණු සියලු ධාන්‍ය රැගෙන ආවා. වසර 7ක් පුරාවට ධාන්‍ය බහුලව තිබුණු නිසා ගොවීන් ඉදිරිය ගැන නොසිතා තම අස්වැන්න විකුණා දැමුවා. සඵලවත් 7 වසරකට පසු 8 වන වසරේදී දේශයේ පිට සාගතයක් පැමිණ වසර 7ක් පුරා පැවතුණා. දෙවියන් වහන්සේ යෝසෙප් තුලින් අනාවැකි කළ ආකාරයට සියල්ල සිදු වුණා. අපටත් සිදුවන්නට ඇති දේ හා සමග සැසඳීමේදී මේට වෙනස් නොවේ. මනුෂ්‍යයන් අනාවැකි විශ්වාස කර ඒවාට අනුව දිවි ගෙව්වත් නැතත් අනාවැකි හෙලා දැමුවත් ඒවා නිසකයෙන්ම ඉටු වෙනවා. අපට සඵලවත් 7 වසරක් තිබුණා. එම නිසා 8 වන වසරේදීත් එම සඵලත්වයම තිබේවි කියා මට විශ්වාසයි. යෝසෙප්ගේ කාලයේදී මෙලෙස සිතූ අය සිටින්නට ඇති. වසර 7ක් පුරාවට පිරී ඉතිරී යන තරම් ධාන්‍යත් බහුල බෝගත් දුටු නිසා දෙවියන් වහන්සේ මොන අනාවැකිය ලබා දී තිබුණත් ඔවුන්ට එය විශ්වාස කිරීමට නොහැකි වුණා. 8 වෙනි අවුරුද්දේදී සාගතයක් ඇති වේවි කියා මම හිතන්නේ නැහැ කියා ඔවුන් සිතුවා. 9 වන වසරේදී ඔවුන් සිතුවේ මේ වසරේදී අප සඵලවත් වේවි මට විශ්වාසයි කියාය. නමුත් සාගතය නොනවත්වා පැවතුණා. අනාවැකිය විශ්වාස කළා වූ අයට අවුරුදු 7 සඳහා සූදානම් වෙන්න පුළුවන් වුණා. නමුත් අනාවැකි විශ්වාස නොකළා වූ අයට කිසිදාක සාගතයට සූදානම් වෙන්න බැරි වුණා. මෙලෙස අනාගතයේදී අප කරා පැමිණෙන සදාකාල ස්වර්ගයේ මහිමය ගැන අප සිතන නිසා වර්තමාන ජීවිතයේ දෙවියන් වහන්සේ පොරොන්දු වූ අනාවැකි සමග අප වේගයෙන් යා යුතුය. අනාවැකියන් සමග එක්ව පියවර තැබීමට එළිදරව් 22 කියවමු. අප එය බලමු. 5 වෙනි පදයේ ලියවී ඇත්තේ එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත. මක්නිසාද ස්වාමී වූ දෙවියන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක්ක. ඔව්හු කුමක්ද? සදාකාලයටම රජකම් කරන්නෝය කියාය. තවද ඔහු මට කතා කොට බලව මේ වචන විශ්වාසය කුමක්ද සැබෑයයි කීවේය. දේවදූතයා විසින් මෙය දෙවියන් වහන්සේගේ සැබෑ අනාවැකි වචනයයි. කිසිම බොරුවක් නැති විශ්වාසනීය වචනයයි. එබැවින් මේ වචන විශ්වාසයේ සැබෑය කියා පැහැදිලිවම පැවසුවා. මම හෙට කරන්නේ කුමක්ද? මට කුමක් වෙයිද කියා සිතනවා වෙනුවට මෙම අනාවැකිය දෙස බලන විට දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සූදානම් කරන මහිමාන්විත ලෝකය දැක තවද මේ අනාවැකියට අනුව අප දිවිය ගෙවිය යුතුයි. අප එළිදරව් 21 4ත් බලමු. 4 වන පදය. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමනසේක්ක. මරණය තවත් නොවන්නේය. වැළපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේ යයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුනේය. සිංහාසනය පිට වැඩහුන් තැනන් වහන්සේ කතා කොට බලව සියල්ල අලුත් කරමී කීසේක්ක. තවද උන්වහන්සේ කතා කොට ලියන්න. මක්නිසාද මේ වචන කුමක්ද විශ්වාසයේ සැබෑයයි කීසේක්ක. අනාවැකියන්ට අනුව දිවි ගෙවන්නන්ට මෙවැනි අනාගතයක් ගැන බලාපොරොත්තුව තිබෙනවා. මොහොතකින් නැති වී යන ජීවිතය අපගේ සිත් උදුරා ගන්න නිසා
අප කිසිදාක මේ මහිමාන්විත ලෝකය අත්හැර අහිමි කර නොගත යුතුය. දෙවියන් වහන්සේ පාරාවෝට සිහිනයෙන් පෙන්වූ ආකාරයට සඵලවත් සත්වසරකට පසු සාගත සත්වසරක් පැමිණෙන බව විශ්වාස නොකළා නම් යෝසෙප් ගබඩාවන් සාදයිද? ඔහු කිසිවිටක එසේ නොකරන්න තිබුණා. සත්වසරක් පුරාවටම සඵලවත්ව තිබියදී ඔහු ධාන්‍ය රැස් කරයිද? 8 වන, 9 වන හා 10 වන අවුරුදු වලදීත් අස්වැන්න හොඳින් තිබුණා නම් කලින් රැස් කළා වූ සියලු ධාන්‍ය නරක් වෙන්න තිබුණා. නමුත් ඔහුට මෙය කරන්නට පුළුවන් උනේ අනාවැකි පරම ලෙස විශ්වාස කළ නිසායි. ඒ හා සමානව එළිදරව් 21 හා 22 යන අනාවැකි ඇතුළුව අද දෙවියන් වහන්සේ අපට පෙන්වා දුන් සියලු අනාවැකි අදාළ වන්නේ ඒවා විශ්වාස කරන අයටයි. නමුත් විශ්වාස නොකරන අයට අනාවැකියන්ට අනුව දිවි ගෙවන්න බැහැ. යම් කෙනෙක් වඩා වැදගත් වන්නේ යථාර්ථයයි. මම මේ මහිමාන්විත ස්ථානයට ගොස් සදාකාලයටම රජකම් කරනවා කියා විශ්වාස කරන්නේ කොහොමද? ඔහුත් 7 වන අවුරුද්ද අවසන් වූවත් 8 වන හා 9 වෙනි අවුරුදු වලදීත් සරු අස්වැන්නක් ලැබේවියයි සිතූ තැනැත්තා වගේ. දෙවියන් වහන්සේගේ අනාවැකි සම්පූර්ණ නොවන බව සිතා තමන්ගේ දැක්ම මත පදනම් වූ අය 8 වෙනි අවුරුද්දේදී අතිවිශාල ලෙස දුක් විඳින්නට ඇති. මෙය සැබෑවක් නේද? අප දෙවියන් වහන්සේගේ දරුවන්ය. දෙවියන් වහන්සේ තම වචනය ඉටු කරන බව අප විශ්වාස කරනවා. බයිබලයේ පොත් 66 ලියවී ඇති මේ සෑම වචනයක්ම දෙවියන් වහන්සේගේ වචනයි. ඒවා දෙවියන් වහන්සේගේ වචන හා අනාවැකියන්ය. දෙවියන් වහන්සේ මරණය, දුක, ශෝකය, රෝගය, වේදනාවන් හෝ වයස්ගත වීමක් නැති මහිමාන්විත ලෝකයේදී ඔබ සදාකාල ජීවනයත් සදාකාලයටම ආශිර්වාදත් ලබන කියා පැවසුවා. සියල්ලෙනි, මෙය අපැහැදිලිද? දෙවියන් වහන්සේගේ වචනය සිහින දකින්නන්ගේ අපැහැදිලි කතාවන් වගේ නොවේ. ඒවා නිවැරදි අනාවැකියන්ය. මහිමාන්විත ලෝකයේ දිශාවට අපගේ අනාගතය ඉලක්ක කරගෙන අනාවැකි සමග පියවර තබමින් අපගේ ජීවිතය ගත කරාවියයි මම බලාපොරොත්තු වෙනවා. අද දේශනාව අවසන් කරන්න කැමති. ඔබට බොහොම ස්තුතියි.